මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා වැල්ලම්පිටියේ වෙන්නාවත්තේ පදිංචි ජයන්ත පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම ධර්මදානය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 3කට පෙර එනම් 2018 වර්ෂයේ ජූනි මාස 20 වන දින පරලොව සැපත් වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී තිලකා පෙරේරා දයාබර මෑණියන්ටත් වසර 22කට පෙර පරලොව සැපත් වූ විශ්‍රාමික විදුහල්පති ස්ටීවන් පෙරේරා දයාබර පියාණන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. මීට වසර 27කට පෙර පරලොව සැපත් වූ විශ්‍රාමලත් විදුහල්පති සුමනසිරි වැන්දබෝනා සහ සලමන් පෙරේරා මාමණ්ඩිලාටත් සෙනරත් කුරේ ආතාටත් රූපවතී පලිහේන ආච්චි කරුණා ලතා කුරේ ලොකු පුංචි අම්මා ඇල්බර්ට් එදිරිසිංහ පී.කේ. එඩ්වින් බාප්පලා ඇතුළු පරලොව සැපත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිවන් සාක්ෂාත් පිණිස හේතු වේවා. පවුලේ සුජීවත්ව සිටින දෙමව්පියන් සොයුරු සොයුරියන් සහ දූදරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒක ධම්මං භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ චතරෝ ධම්ම පරිපූර්ණන්ති චතරෝ ධම්මා භාවිතෝ බහුලීකතෝ සත්ත ධම්මා පරිපූර්ණන්ති සත්ත ධම්මා භාවිතෝ බහුලීකතෝ ද්වේ ධම්මා පරිපූර්ණන්ති ති. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව දේශනා කරවා ගැනීම සඳහා මුලදායකත්වයේ දරමින් සදහැවර අනුග්‍රහකත්වයේ දායකත්වයේ දරන්නා වූ සදහැවර පින්වතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, අනුග්‍රහක බෞතුන් විසින් ඉදිරිපත් කොට තිබෙන මාතෘකාවක් පාදක කොටගෙන වෙනදා සඳහන් කළ මාර්ගයේ නොයා වෙනත් මාර්ගයකින් මේ පිළිබඳව කතා කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ත්‍රිපිටකය තුල ආනන්ද සූත්‍ර 10ක් විතර තියෙනවා මං හිතන්නේ. ඔය එකක පවතින පාඩයක් තමයි මම මේ ගත්තේ. මේක සිංහලට ගත්තම මේකේ අපට ඕන තැනට යන්න පාරක් තියෙනවා. මහණෙනි, එක ධර්මයක් භාවිතා කරන්නේ නම් බොහෝකට භාවිතා කරන්නේ නම් ධර්ම හතරක් සම්පූර්ණ වෙනවා. ඒ ධර්ම හතර භාවිතා කරන්නේ නම් බොහෝ භාවිතා කරන්නේ නම් ධර්ම හතක් සම්පූර්ණ වෙනවා. ඒ ධර්ම හත භාවිතා කරන්නේ නම් බොහෝකට භාවිතා කරන්නේ නම් ධර්ම දෙකක් සම්පූර්ණ වෙනවා. මේ බුද්ධ දේශනාවක් මම ගත්තේ. දැන් මේකේ 1 4 7 2 තියෙනවා. එතකොට අපිට විශාල සංඛ්‍යාවකට යනවට වඩා එකක් තේරුම් ගත්තාම ලේසි කියලායි මට හිතෙන්නේ. එක මොකක්ද කියලා අපි හොයාගනිමු. එක භාවිතා කිරීමෙන් 4 වැඩෙනවා කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙනවායි කියන එක. පෙරෙනවායි කියන. ඒක භාවිතා කරනකොට සත්බොජ්ජංග වැඩෙනවායි කියලා කියනවා. ඒක භාවිතා කරනකොට විද්‍යා විමුක්තිය වැඩෙනවායි කියලා කියනවා. වෙන්න ඕන ඒක නේද? බෝධිපාක්ෂික ධර්ම 37ම වඩනවට වඩා එකක් වඩනවා නම් එකකින් මේක කරගන්න පුළුවන් නම් ඒ එක තුල සියල්ල සිදු වෙනවා නේද? මේ අපට බුදුන් වහන්සේ නැත්තම් මේ ස්වභාව ධර්මයේ ලබා දී තිබෙනා වූ අවස්ථාව දිගු කාලයක් නෙවෙයි. ස්වභාව ධර්මයේ මොහොතක් පවණයි. මොහොතකට ගොඩාක් දේවල් කරන්න බෑ. එක දෙයයි කරන්න පුළුවන්. මේ මොහොත සම්බන්ධයෙන් තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල වෙනත් කාරණා තවත් වෙනවා. දැන්
පච්චුප්පන්නංචයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසේදති. මේ පච්චුප්පන්න කියන පදය පච්චුප්පන්නාචේ බුද්ධා කියනකට පච්චුප්පන්න කියලා වර්තමානයේ කියලා සිංහලට පරිවර්තනය කළාට මේ පච්චුප්පන්න කියන එකේ තේරුම ප්‍රත්‍යයන්ගෙන් හටගන්න කියන එක. උත්පන්න ප්‍රත්‍යයන් මූලික කොටන යම් ධර්මයක් හටගනීද. එය එතන බලන්න කියලා තියෙන්නේ. එතකොට ඒක හුඟක් නෙමෙයි. එතන ඇසේ කනේ නාසයේ දිවේ කයේ පවේ පිනෙන්නේ ධානයේ විය හැකියි. එතකොට ප්‍රත්‍ය ඇසේ සම්බන්ධයෙන් ගත් කල ඇසේ ප්‍රසාදයේ ඉදිරියෙන් තිබෙන ගෝචර රූපයක ගෝක ස්වභාවය ආලෝකය මානසිකාරය එහි ස්පර්ශ වෙන චක්කු සම්පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා ඔය ඔක්කොම මුල් දව කරගෙන චිත්ත අභ්‍යන්තරයේ තිබී එසේ හිතට එනවා යම් දෙයක්. යෝ ධම්මා. ඒක කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් විය හැකි. ඒක තමයි යෝ ධම්මා. මේක උපදින්න ප්‍රත්‍ය ගොඩක්. එතන ඒක බලන්න කියලා නේ තිබෙන්නේ. මේකට ගැලපෙන්න ඕන පුරා අවුරුදු 45ක් දේශනා කර ධර්ම ඔක්කම බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්‍ය අවබෝධ ලැබූ උතුමෙක් පරස්පර දේශනා වෙන්න බෑ. නමුත් පෘථග්ජනයා අතින් පරස්පර වෙන්නත් පුළුවනි. සිංහලට පරිවර්තනය කරන්න ගියාම භාෂාවලට පරිවර්තනය කරන්න ගියාපුවාම මේ බුදුන් වහන්සේ අදාළ දේ අදාළ භාෂාවෙන් පැහැදිලි කරන්න බැරි වුණාම වැරදි පැත්තට යොමු වෙන්නත් පුළුවනි. දැන් ගන්න ඔය දිගනිකාය හෝ මජ්ක්‍ධිම නිකායේ පවතින සතිපහා සතිපට්ඨාන සූත්‍රයේ පිටු 65ක් විතර තියෙන එකක්. මේ 65ක කියලා තියෙන දේ මේ මොහොතේ භාවිතා කරන්න පුළුවනිද? දැන් යන්න අතීතයට. ලංකා ඉතිහාසය තුල මලිය දේව කියන වචනයක් පාවිච්චි වෙනවා. ඒකට අගයක් දීලා තිනවා අවසන් රහතන් වහන්සේ කියලා. ඉන්පස්සේ ත්‍රිපිටකේ නැති වුණාට මතයක් ප්‍රචාරය කරලා තිනවා. ඒ තමයි මාර්ගඵල වල අවසානයේ ආයේ මේ බුදු සසුනේ මාර්ගඵල නැහැ කියලා. මේ මතය තුල තමයි මේ අවුරුදු 50ක් 60කට පෙර සමාජයේ හිටියේ. ගිහි පැවිදි කවුරුත්. නමුත් සතිපට්ඨාන සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ ඒක විතරක් නෙමේ කර්ම සූත්‍රවලත් මේක තියෙනවා. ලෝභ දේශ මොහ මාන දිට්ඨි කියලා සූත්‍ර හතක් තියෙනවා. මේ එකක් වඩන්න. ඒක නම් මේ භාවිතෝ බහුලිකතෝ. අහං බව පටිභෝග. මම ඔබට පොරොන්දු වෙනවා සෝ අනාගාමී වෙන බවට. බුදුන් වහන්සේ ලේසියෙන් පොරොන්දු වෙන්නේ නැහැ නේ කෙනෙකුට. අප වෙනවා. එකක් භාවිතා කරනවා. අනේ වගේ මේ සතිපට්ඨාන සූත්‍රය අග මේක භාවිතා කරනවා නම් අවුරුදු 7 සිට දවස් 7ක් ඇතුළත මේ ප්‍රතිඵල හමු වෙනවා. මොකද්ද ප්‍රතිඵල? මුලින් පෙන්වන්නේ මොකද්ද? ශෝක පරිදේවනා සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි ක්‍රියාය. මේක භාවිතා කිරීම තුළ ශෝක පරිදේව ඉක්මව යන්න වෙනවා. දුක් දෝමනස් ඉක්මව යන්න වෙනවා. මාර්ගඵල අධිගමයේ පිළිවෙලෙන් නිවන් ලැබෙන්න වෙනවා. මේ බුද්ධ දේශනාවක් මතක තියාගන්න. එතකොට ඒකට කාලය දීලා තිබෙන්නේ අවුරුදු 7ක් සහ දවස් 7ක්. අවුරුදු 700ක් ගියා කියලා හිතමු. මේ පවතින සතිපට්ඨානයේ ලියලියා කියා පාඩම් කර හිටියා කාටවත් හම්බ වුණාද? දැන් ඒකට වැරදිකාරයා බුදුන් වහන්සේද? කිසිම දවසක බුදුන් වහන්සේ වැරදිකාරයෙක් කරලා බලන්න එපා. සර්වඥතා ඥානයකින් සියල්ල අවබෝධ කරන දේශනා කළේ. නමුත් කටින් කටට එහෙම නැත්නම් පොතින් පොතට භාෂාවෙන් භාෂාවට යාමේදී විශේෂයෙන්ම අනුපුබ්බේන පු탁ජනගතෝ හෝති කියන එකේ තේරුම ආර්ය පුද්ගලයන්ගෙන් සසුන රැකීමේ වගකීම පුහුදුන් ආයතනපත් වීමේදී සද්ධර්මයේ වෙනුවට වෙනත් දෙයක් වෙන්න පුළුවන්. සද්ධර්මයේ අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියවස් ගණනාවක් තුළ සතිපට්ඨානය ඔය දවස් 7න් අවුරුදු 7න් සිදු වෙන එක ආත්ම 7කින්වත් කරන්න බැරි තරමට වෙන්නේ නැති දෙයක් වෙලා. ඒ නිසා මේ සතිපට්ඨානය කියන කාරණේ කොතනද වැරදිලා තියෙන්නේ කියලා හොයාගන්න වෙනවා. බුදුන්ට වරදින්න බෑනේ. අන්න එහෙමයි. ඒක අපි ආපහු ගන්න වෙන්නේ එක ධර්මයක් භාවිතා කරන්න ඕන තැනට. එක ධර්මයක් භාවිතා කිරීමෙන් 4යි 7යි ඔක්කොම වෙනවා කියලානේ තියෙන්නේ. ඉතින් මට තේරෙන ආකාරයෙන් මේ ලෝකේ ජීවත් වෙනකොට අපට භාවිතා කරන්න පුළුවන් අවස්ථාව ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ සිත.
මේ අවස්ථාවලින් තමයි මේක භාවිතා කරන්න ඕන. මේ අවස්ථාවල මොකක්ද උපදින්නේ? අරමුණක්. ඒ අරමුණ තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන්නේ. ඒ අරමුණ තමයි ආපහු පස්දරෙන් නැත්තම් මනෝ කියන්නේ. ඒ අරමුණ තමයි ඊට පස්සේ පින් පව් ධාන කියලා තුනකට බෙදන්නේ. එහෙනම් අපට මේ සති පිළිබඳව කතා කිරීමේදී මේ කොතෙන්ද සිහිය තියෙන්න ඕන, මොකක්ද වෙන්න ඕන කියන කාරණය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තාම ලේසි. අර පිටු ගානනාවක් තියෙන එක කියවලා බලලා අන්නට වඩා. අනිත් එක ඊට පස්සේ මට මේකේ පේනවා වේදනා චිත්ත ධම්ම සිත පැත්ත. වේදනා විඳීම් පැත්ත, සිත පැත්ත, ධම්ම තවත් පැත්තක්. ගොඩක් තියෙනවා. ධම්ම ඔක්කොටමයි තියෙන්නේ. කාය. අන්න එහෙම මේ පංචස්කන්ධේ කය කියන්නේ රූපය, වේදනා, සංඥා, සංකාර, හිත කියලා දෙකට බෙදාගත්ත බෙදීමක් තුළ තමයි අපිට මේ කාය කයානුව බැලීම බවට පත් වෙලා තියෙන්නේ. දැන් කයානුව බලන්න ගියාම අර පච්චුප්පන්නං චේව ධම්මං තත්ත තත්ත විපස්සති ඇහ කන නාසය දිව කය අමතක වෙනවා නේද? කයානුව ආය බලන්න වෙලා තියෙන්නේ කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා නේද? මම දකින්නවා දස සංඥා තුළ අත්ථීමස්මින් කායේ කේසාලෝමානකා දන්තා කියලා 32කට බෙදලා තියෙනවා. ඒක අනිත්‍යයි කියලා නෙමෙයි තියෙන්නේ. ඒක අසුභ සංඥා. ඒක අපට සදාකාලිකව තියාගන්න පුළුවන් සුන්දර දෙයක් වශයෙන් සුභ බලන්න එපා. මේක වෙනස් වී යන සුභ වශයෙන් ගන්න බැරි දෙයක් කියලා හඳුනා ගන්න කියලා තියෙන්නේ. පිළිකුල් කරන්න කියලාත් නැහැ. සුභ කරගන්න බෑ කියන එක තමයි අසුභ කියන්නේ. ඒක සිරි රත්තරන් වගේ වටින කවදාවත් වෙනස් නොවෙන්නේ නැති දෙයක් වශයෙන් ගන්න එපයි කියලා. එතන ඉමස්මින් කායේ මේ කය. නමුත් මේ කාය කියන පදය කයට වඩා තවත් යෙදෙන තැන් තියෙනවා. අන්න ඒකයි අපි හොයාගන්න වෙනවා. දැන් බලන්න ඇහැ මුල් කොටගෙන හටගන්නා වූ වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයටත් කියනවා වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. ඒ කාය කියන්නේ කයක් නෙමෙයි ස්කන්ධය කියන එකනේ. දැන් අපට ශරීරයට රූපය කියනවා වගේම ළමයි කාලේ නම් අර මේ ඇඳ පින්තූර වලටත් රූප කියලා කිව්වා. ධර්මයේ තුල රූප, ශබ්ද රූප, ගන්ධ රූප කියලා මේ පද්දරට හම්බ වෙන අරමුණටත් රූප කියලා කියනවා. ඒතරක් නෙමෙයි වට රූපකාය කියන්නත් පුළුවන් එහෙමනම්. රූපකාය, ශබ්ද රූපකාය, ගන්ධ රූපකාය, රස රූපකාය, පොට්ටබ්බ රූපකාය. එතකොට එහෙම ගන්න පුළුවන් නම් රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණක් ඔස්සේ බලන්නත් පුළුවන්. එනිසා ඔබ තේරුම් ගන්න ඕන තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තිබෙන්නේ මෞකුසෙන් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් තුන බලන්නද? එහෙම නැත්නම් කාමසුකල්ලිකානුയോഗය අතහැරලා අත්තකල මතානුയോഗය අතහැරලා මේ දෙකට මැදින් යන පිළිවෙතක් බලන්නද? එහෙම නැත්නම් තව ටිකක් එහාට යනකොට සියලු දේවල් පංච උපාදානස්කන්ධය තුල බලන්නද? අනත්ත ලක්කන සූත්‍රයේහි බලන්න ඕන විදිහ පෙන්නනවා. බලන්න ඕන විදිහ පෙන්වන්නේ මිනිසුන් බලවෙන් හිරව පැත්තක් පෙන්නලා. අන මිනිසුන් කරපු වැරැද්දක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා පංච උපාදානස්කන්ධය තුල නැත්නම් පංචස්කන්ධයේ ආත්මය තුල බැලූ බව. පංචස්කන්ධයේ ආත්මය තුල බලමින් පව් හේතු, පින් හේතු, ධාන හේතු රැස් කරමින් අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර වශයෙන් සත්වයා භවගාමී හිටි බහිට වී සිටි බව. එතකොට බුදුවරු ලෝකෙට පහළ වෙලා හොයාගන්නේ මීට එරෙහි දහමක්. මේ පංචස්කන්ධයේ ආත්මය තුල පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. පව තුල හරි, පින තුල හරි, ධානය තුල හරි. එනම් පව තුලත්, පින තුලත්, ධානය තුලත් පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා කියන එකේ තේරුම එහෙනම් දුකින් මිදෙලා නැහැ. දුක්ඛගාමිනී ප්‍රතිපදාවක්.
අනත්ත ලක්කන සූත්‍රයේ මේ මිදීමට පංච උපාදානස්කන්ධයේ අනාත්මය දේශනා කරලා තිබෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ අනාත්ම වශයෙන් බලන්න නෙවෙයිද එහෙමනම් සතිය තියෙන්න ඕන කියලා තමයි මට කල්පනා වෙන්නේ. එතකොට එහෙමනම් අපිට මේ සති ප ဋ ාණ කියන වචනේ තියෙන සිහිය පිහිටුවා ගැනීම නම් ඒ සිහිය පිහිටවාගෙන මොනවද බලන්න ඕන? මම නම් මෙහෙම දකිනවා. කර්ම විග්‍රහය ගන්න. පුද්ගලයෙක් වශයෙන් කරන කර්ම කන්න විපාක, සුඛ කර්ම සුඛ විපාක, කන්න සුඛ කර්ම කන්න සුඛ විපාක. ඇයි මෙහෙම වෙන්නේ? පාප කර්ම උපාදාන වීම තුළ දුක් විපාක. පුණ්‍ය කර්ම උපාදාන වීම තුළ ලෞකික සැප විපාක. ධාන කර්ම උපාදාන වීම තුළ බඹලෝ යාම. එතකොට මේ කර්ම විපාක වල සතියක් නැහැ, භවගාමීත්වය නේද තියෙන්නේ? කර්ම මාර්ගය තුළ සතියක් නැහැ කියලා තේරෙනව නේද? දැන් මේ තුනේම කර්ම ක්ෂය කිරීම සඳහා කර්මක් ක්ෂය කිරීම කියන කර්මයක් දේශනා කරනවා. ඒකේ කම්මක්ඛයා සංවත්තති. කර්මක් ක්ෂය කිරීම කියලා එකක් තියෙනවා කියලා තියෙනවා නේද? මේ මෙන්න කර්ම ක්ෂය කරන්න සිහිය තියෙන්න ඕන කියලා සමස්තයක් වශයෙන් දේශනා ආරම්භ බලලා තේරුම් ගත්තොත් ඔබට අර එක මොකද්ද කියලා හොයාගන්න බැරි වෙන්නේ නැද්ද? අන්න එහෙමයි අපි මේකට යන්න ඕන. ඒ නිසා මොකක්ද පරිවර්තනීය අවුලක් නිසා ලෙහා ගන්න බැරි පඹගාලක පැටලිලා ඉන්න මේකේ සියවස් ගණනක් ලියපු කියපු පාඩම් කරපු ගත කරපු අයත් පෘථග්ජන භාවය තුළ වඩා ඉඳලා අපවත් වී වදාලා පරලොව ගියා. ඔය මගේ අවුරුදු 15ක 20ක ළමා කාලය තුළ මට මතකයි ඔය කියන අය මම දැන් කායානුපස්සනාව මම දැන් වේදනාව එක වෙන වෙනම වඩනවා. කොයි දේ කරන්නත් අපිට ලැබෙන්නේ වර්තමාන මොහොත විතරයි. වර්තමාන මොහොතේ සසරට බැඳෙනවද සසරෙන් මිදෙනවද? මේ පමණයි බුද්ධ දේශනාවේ තියෙන්නේ මම දකින්නේ. වර්තමාන මොහොත සසරට බැඳෙන්න කටයුතු කරන්නා පමාද විහාරී. ඔහු ළඟ නැත්තේ සතිය. වර්තමාන මොහොත සසරෙන් ගැලවෙන්න කටයුතු කරන්නා අපමාද විහාරී. ඒ සඳහායි සතිය තියෙන්න ඕන. ඒ නිසා මම කියනවා ඔය සතිපට්ඨාන සූත්‍රයේ සති කියන වචන වෙනුවට සූත්‍ර දේශනා ඔක්කොගේමත් තියෙන සතිය මන් දකින ආකාරයට. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතිය තේරුම් අරගෙන ඊට පස්සේ අපි ඒක ජීවිතයට යොදා ගනිමු. ඔය අංගුත්තර නිකායේ සූත්‍ර 10ක් දක්වද තියෙනවා සතිපට්ඨාන සූත්‍ර කියලා. ඒ වගේම තව සූත්‍ර 100 ගන්නක සිව්සී වටන් කියන වචනේ තියෙනවා. නමුත් කරන්න බෑ කාටවත්. ඇයි? බුදුන් වහන්සේ කර්මක්ෂය කිරීමේ කර්ම කියලා දේශනා කරලා තිනවා. ඒක වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පච්චුප්පන්නං චේව ධම්මං තත්ත විපස්සති. ඔබට ඇසෙන් කනින් නාසෙන් යම් ගැටීම නිසා යම් ලෝභ දේශ මොහ හැඟීමක් උපදිනවද? ඒක තමයි දහම. එතන නෝන් බලන්න ඕන කියලා තියෙනවා. මේකට ගැළපෙන්න ඕන මොනම කලක්. මේ සූත්‍ර දේශනා 18 ක්‍රම එහෙම නැහැ. මොනවද වෙන්න ඕන? මම නම් දකින්නේ දෙකයි. එකක් සසරේ ප්‍රමාදය. දෙක සසරේ අප්‍රමාදය. ඒක සසරේ වෙනුවට මේ මොහොතේ ප්‍රමාදය, මේ මොහොතේ අප්‍රමාදය. අන්න එහෙම අපිට මේක ලෙහා ගන්න පුළුවනි නම් මේ කය කියන පදයේ කාය කියන පදේ කයට ගන්න එක ගත්ත එක වැරද්දක්ද කියලා කල්පනා කරලා බලන්න වෙයි. මොකද මේ අර පංචස්කන්ධ විග්‍රහයේදී රූපකාය, වේදනාකාය, සංඥාකාය, සංකාරකාය, විඥානකාය පහටම කාය කියනවා. එතකොට රූපකාය කියන්නේ කාය නෙමෙයි රූප අරමුණට. එතකොට ශබ්දකාය කියන්නේ කායට නෙමෙයි ශබ්ද අරමුණට. ඒ වගේම විමසා බැලීමේදී තේරෙනවා රූප අරමුණ තමයි වේදනාවෙන් ඉද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නේ. ශබ්ද අරමුණ තමයි වේදනාවෙන් ඉද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නේ. එතකොට පංචස්කන්ධේම නාම වෙනව ඇරුණාම රූප නැතුව යනවා. දැන් පංචස්කන්ධේම නාම වෙන ධර්මයක රූප කියලා දෙයක් පාවිච්චි කරන්න ගියාම බුදුරජාණන් වහන්සේටද වැරදිලා තියෙන්නේ අපිටද? මේ ලෝකේ තියෙන දේවල් අපි දැනගන්නේ කොහොමද?
අනිවාර්යෙන්ම සිතට අරමුණක් මලින්. ඔබේ කය ගැන ඔබ දැනගන්නෙත් සිතට අරමුණක් මගින්. එතකොට ඒ අරමුණේ කය තියෙනවද? ඔය චිත්තේන නීයති ලෝකෝ කියන එක සිත ලෝකෙල අරන් යන්න හිත විසින් කියලා කියන්නේ. මෙන්න මේ தත්වෙන් ගත් කල මොකක්ද අර අපමාදෝ අමත පදං ගාථාවේ පෙන්වන්නේ? සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. දැන් අර අප්‍රමාදයේ නැමැති එක වඩනකොට සතර සතිපට්ඨානයත් සත්බොජ්ජංගයත් ඒ නිසා විද්‍යා විමුක්තියත් වැඩෙනවා කියන එක බුද්ධ වචනයක් නම් අපට අර අප්‍රමාදේ නේද? සති හතර සතිපට්ඨානෙටම පාවිච්චි කරන්න ඕන. මෙහෙම මම මේක මේ විවිධ පැති වලින් පැහැදිලි කරන්නේ මගේ අච්චි අම්මත් සතිපට්ඨානෙ වඩපු කෙනෙක්. නමුත් එතුමියන්ලාට පෘථග්ජන භාවයෙන් එහාට යන්න බයසෝක වේදනාවගේ මරණයටපත් වෙන්න බැරි වුණාම ඉන් එහාට යන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ බණ දන්නේ නැතුව කවුරුවත් කියන සතිපට්ඨානයක් වඩන්න ගියායේ. අද දක්වාමත් මම දකිනවා ඒක. බුදු බණවලට දෙවෙනි තැන දීලා බණ කියන්නේ කතන්දර කියලා හිතාගෙන නිකම්ම ඔය මේ අරමුණු දිහා වඩන්න යනවා. නමුත් මේ බුද්ධ දේශනාවම මම දකින්නේ වෙන වැඩක් නෙමෙයි. මුළු බුද්ධ දේශනාවම භාවනා කරන හැටි කියලා දෙන එක. ඒ බණවලින් කියලා දෙන්නේ භාවනා කරන හැටි. බණවලින් කියලා දෙන්නේ සත්‍යය සංසාරයේ බුදුවරයෙක් හම්බ වුණාම පමා වෙන හැටි. ඒක සම්පූර්ණ එකම එක ධර්මපරයයක් පමාව. අනතුරුව කියලා දෙන්නේ උපමා වෙන හැටි. ඒ නිසා අපට නොතේරෙන දෙයකට වඩා මේක තේරෙන ක්‍රමයකින් ගත්තාම නරකද? අර කියවනට තියෙනවා නොදන්න මොනවද දෙයක් කතා කරන්න ගිහින් වරගිත් නසා ගත්තයි කියලා. අපට මේ ගෞතම සසුන තුළ මේක පාවිච්චි කරලා ප්‍රතිඵල ලබන්න බැයි නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන අපහාසයක්. මොකද බුදුන්ගේ ධර්මය අවලංගු වෙලා එතකොට. නමුත් බුද්ධෝත්පාදයේ කියන්නේ හරි සංඝපරපුර මේක කටපාඩම් වෙන සහ පොතෙන් පවත්වාගෙන ආවා හරි කියලා කියන්නේ අනාගත බුදුවරයා මේක එලි කරලා දෙන්න ඕන එකක් නන් නෙවෙයි. අපට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි නෛර්යානිකයි කියන පදේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසකින් කෙනෙක් වශයෙන් මෙහි ප්‍රතිඵල අරන් පෙන්වුවොත්. නැත්නම් කොහොමද ධර්මයේ සත්‍යයි කියන්නේ? ඒ නිසා අපට වගකීමක් තියෙනවා. මේ දැන් සියවස් 25කට පමණ පෙර ලෝකෙට ආපු මේදී 25ක් නෙමෙයි තව 50ක් ගියත් මේක සනාතන ධර්මයක්. මේක මිනිස්සුන්ට වළංගු දෙයක්. මේ මිනිස්සුන් ප්‍රශ්න ඇති කරගන්නවා නොඑක් කාරණා නිසා අපට පේනවා මිනිසුන් ප්‍රශ්න හදනවා. බුදුරජාණන් වහන්සේ මිනිසා විග්‍රහ කරමින් මිනිසා ප්‍රශ්න හදන්නේ නැති බව, මිනිසා තුළ පෙළවෙන්නා වූ පෝෂණය වෙන්නා වූ ලෝභ දේශ මොහ ප්‍රශ්න හදන බව. ඒ නිසා ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම ලෝභ දේශ මොහ මූලික බව. ඒ ලෝභ දේශ මොහ විසඳ ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳන බවත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමයි. මේ ප්‍රශ්න හැමදාමත් පවතින අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි. ලබන මාසෙ තියෙන ප්‍රශ්න තව ඇවිදින්නේ නැහැ. හෙට තියෙන ඒවා ඇවිදිනුත් නැහැ. ඊයේ පෙරේදා කාරණා ගත වෙලා ඉවරයි. ගම් වතුර ගලලා ඉවරයි. සුනාමි උදුර ඇවිදින් ඉවරයි. නමුත් මාධ්‍යත් මොකක් හරි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ අද මතු වෙච්ච දවස උණුසුම් කළ කියලා කියන්නේ. දවස උණුසුම් කළද මිනිස්සුන්ගේ ලේ උණුසුම් කළද මම දන්නේ නැහැ. සිත් මාධ්‍යත් වාර්තා කරන්න උණුසුම් කරනවා නේ මං හිතන්නේ මිනිස්සු නිවනේවයි. නමුත් මිනිස්සුන්ගේ දුක මග අරින්න දුක අමතක කරන්න මොකක් හරි ප්‍රශ්නයක් එළියට දාලා ඉතින් ඒක ගැන අවධානය යොමු කරලා මිනිස්සුන්ට දවස අමතක කරන එක තමයි මේ දැන් කෙරෙන්නේ මන් දකින්නේ. දහසක් මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරනවා වෙනත් ප්‍රශ්නයක් ඔලුවට දාලා. නැවක ප්‍රශ්නයක්, තෙල්වල ප්‍රශ්නයක්, ආණ්ඩුවේ ප්‍රශ්නයක්, විපක්ෂයේ ප්‍රශ්නයක්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක්. හැමදාම මිනිස්සුන්ට කතා කරන්න මාතෘකාවක් තියෙනවා. හැබැයි කතා කරන්නේම ඊට පස්සේ සතිපට්ඨානෙන් තොරව. ඇයි? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අදපළු දකින්න අදහසින්. ඔන්නෝමයි මේ වර්තමානයේ සිහියෙන් මොහොන දෙන්න තියෙන එක වහලා දාන්නේ මායя විසින්. එනිසා අපිට මේක තේරෙන්න ඕන. දැන් තේරුම් ගත්තාම එහෙමනම් මම හිතනවා ඔය 4 සහ 7 සහ ඒක වැඩෙනකොට විද්‍යා මුක්තිය වැඩෙන්නේ එකක් භාවිතා කරපුවාම කියලා. ඒක භාවිතා කරන්න ඕන මොකක් තුළද?
පැය 24ක් තුළද අවුරුදු 70ක 80ක ජීවිතයක් තුළද මොහොතකින් හටගෙන නැතන අරමුණක් තුළද මම නම් දකින්නේ අරමුණක් තුළ තමයි භාවිතා කරන්න වෙන්නේ. අර පච්චුප්පන්නංච යෝදම්මං කියන්නේ ඒ ප්‍රත්‍යයන්ගෙන් හටගන්නක එතන බලන්න ඕන කියන එකනේ. මොකද්ද විපස්සති කියන එකේ තේරුම? විමසිල්ලෙන් බලන්න ඕන, විදර්ශනාවෙන් බලන්න ඕන, එහෙම නැත්නම් නුවණසින් බලන්න ඕන ප්‍රශ්නයක් නොවි අවසන් වෙන්න. එතන බලන්න ඕන දෙයක් නේ. එතන නම් අපට ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට මාරු වෙන්න වෙන්නේ නැද්ද? එතන. රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් ස්පර්ශයට මාරු වෙන්න වෙන්නේ නැද්ද? ලෝභයෙන් ද්වේෂයට, ද්වේෂයෙන් මෝහයට, මෝහයෙන් ආපහු මාරු වෙන්න වෙන්නේ නැද්ද? ඒ විදිහට හැම විටම එතන අන්න එහෙම මේක බුදුරජාණන් වහන්සේ ගැන්වීම තුළ වර්තමාන මොහොත තුළ බුදුවරයෙක් ලොවට පහළ වෙන්න පෙර මිනිසුන්ගේ සිත් තුළ සිදු වුණා වූ දෙයට එරෙහිව යාමක්. සිදු වුණා වූ දෙයට කියනවා අනුසෝතගාමී. සිදු වෙන්න ඕන දෙයට කියනවා පටිසෝතගාමී. දැන් එහෙනම් අපි මේ හතට හරි යන්න මුල් වෙන එක හොයාගනිමු. මේ එක ඔබ තුල සිදු වෙන්නේ. සූත්‍ර දේශනාවල එක තථාගත බුදු පියාණන් වහන්සේ අනුසෝතගාමී පටිපදාව, පමාද විහාරී කියන වචන පාවිච්චි කරලා ඇදලා තියෙනවා. එහෙනම් පමාද විහාරීත්වය තුල අපමාද විහාරීත්වය නැහැ. පමාද විහාරීත්වෙම අපමාද විහාරීත්වයට භාවිතා කරනකොට මං හිතන්නේ එක අප්‍රමාදය. එතකොට අප්‍රමාදය තුල සතරයි සත්බොජ්ජංගේ විමුක්තිය වැඩෙනවා කියලා තියෙනවානේ. නිසා අපිට මේ එක ප්‍රශ්නේ අතුලට බෙලා 1000ක් විතර වෙන් කරගෙන 1000 විවරණය කරනවට වඩා ආපහු එක ප්‍රශ්නයක් විවරණය කරගන්නකොට ලේසියි. එහෙමයි මම මේකට මට තේරෙන කලක් තුළ මේ කාරණා අනුගමනය කිරීම තුළ සහ සූත්‍ර ගලපා ගැනීම තුළ මට තේරෙන දේ මම සමාජයට පැහැදිලි කරන්නේ. කිසිකටකත් එයින් අපි වෙනත් මත වැරදි කියලා චෝදනා කරන්නෙත් නැහැ. මේ මතය හරි කියලා පිළිගන්න කියන්නෙත් නැහැ. ඇත්තනම් පිළිගැනීම ඔබ සතු දෙයක්. ඒ සඳහා අපි සාධාරණ කරුණු ඉදිරිපත් කරනවා. මන්දයත් බුදුන් වහන්සේ යමක් වදාළොත් බුදුන තැන් පටන් ශරීරය අතහැරෙන තැන දක්වා ඒ වදාළ දේ වෙනවා කීවොත් වෙනවා. නැත්නම් නැහැ. එහෙනම් වෙන්න හරියට වුණොත් අවුරුදු 7ක් සහ දවස් 7ක් ඇතුළත වෙන්න ඕන. එන්න නොවෙන්නේ ඇයි? ඒකට ඉතින් ප්‍රඥාවන්තයෝ නැති හින්දා එදා කාලේ පාරමිතා සම්පූර්ණ කරපු අය හිටියේ අපේ නුවණනේ අපි පදපරම ඔය වහන්න උත්තර ගන්න එපා එකක්වත්. ඔය ඔක්කොම ප්‍රශ්නේ වහන්න ගන්න උත්තර. අස්ස කරත්තෙන් ගිය අස්ස අපිට ගිය පරවියෝතේ පණවිඩ ඇරපු ලෝකෙක දිනු කරගත්ත මොලේ තුල පණවිඩ ලෝකේ ඕන තැනකට මෙතනලා යන්න පුළුවන් නම් මොන බලන්න පුළුවන් නම් තව දිනු කරගත්ත පැත්තවල් බලන්න. ඒ මිනිසාගේ මොලය ඇතුළත පැත්තට දියුණු කර ගැනීම. ඇතුළත කොටත් බාහිර පැත්තට. ඒකට කියන්න තියෙන්නේ ඇතුළත නෙමෙයි. බාහිර සුව පහසුව සඳහා. මේ දියුණු කරගත්ත මිනිස් මනසම අධ්‍යාත්මික පැත්තට යොදා ගන්න පුළුවන් නම් අර ලෝකේ ප්‍රශ්න හදන හැටි පුද්ගලයෝ සත්වය පුද්ගලයෝ ඉන්නවා වුන් ප්‍රශ්න හදනවා කියලා විශ්වාස බලන්නේ නැතුව මිනිසාගේ තුල ප්‍රශ්න හදන්නේ ලෝභ දේශ මොහේ ඒ ටික විශ්සා ගන්න කොහොමද කියලා බලන්න යමු වෙනවා නම් ඒක තමයි ලෝකයේ මූලික ප්‍රශ්න විසඳන මඟ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේට ඔය අප්‍රමාදයේ තුලින් සතිය කියන එක වැදගත් වෙනවා. ඒ නිසා මම දකින්නේ කාය කියන එක කයට සහ වේදනා සංඥා සංකාර වේදනා චිත්ත ධම්ම සිතට ගන්න කාරණේ ස්කන්ධ පහ තුල නෙමෙයි කයක් තුල දිග විස්තරයක්. එතකොට ඒක විදර්ශනාවක් වෙන්නේ නැහැ තත් විපස්සති වෙන්නෙත් නැහැ ආපහු කෙලස් යටපත් කරන පාරක් වෙනවා.
ඉතින් ඒක එහෙම කුමට දේශනා කළාද කියලා වෙලාවකට හිතෙනවා. මොකද ඔය කියන ප්‍රතිපදා හේතුප්‍රත්‍ය කියන කාරණා වර්තමානයේ විග්‍රහ කරලා තියෙන ආකාරයට ඔය සුනීතට හෝ සෝපාකට හෝ හේතුප්‍රත්‍ය ඔක්කොම කියලා දුන්නේ නැහැ. පටාචාරට හෝ කිසాగෞතමීට. එතකොට බාහියට කියලා දුන්නෙත් නැහැ. දුටු දෙදුටු පමණින් නතර වෙන්න පුළුවන් නම් කියලා විතරයි කියලා දුන්නේ. මේවට පටහැනි වෙන්න බෑ. ඒ නිසා අපි අර එක වෙනුවට හත හොයනවා වගේ මේ පුංචි දේ අප්‍රමාදය වෙනුවට මහ විශාල හේතුප්‍රත්‍ය ගොඩක් හොයලා පාඩම් කරගෙන ඒ පාඩම් කරන්නම කාලය ගත වෙලා යනවා. අනුගමනය කරන්න වෙලාවක් නැහැ. අන්න එහෙම පබගාලක පැටලලා ඉන්නවා කියලා තමයි මට තේරෙන්නේ. නිසා අපිට මේක මේ තථාගතයන් වහන්සේ වදාළ වචන දෙකක් තුලින් ගන්න පුළුවන් නම් අප්පමාද විහාරී පමාද විහාරී. දැන් මේ අප්පමාද විහාරී පුද්ගලයා තමයි සතිය තියෙන්නේ, පමාද විහාරී පුද්ගලයා සතිය නෑ. අන්න එහෙම තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න සතියේදී මොකද්ද වෙන්න ඕන? අන්න එහෙමයි අපට මේකට කෙටි කාලයක් තුල අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අනුපස්සති විහෙරති කියන්නේ මොකද්ද? නැවත නැවතත් බලමින් වාසය කරන්න ඕන. දැන් ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට නම් රූපෙන් ශබ්දයට නම් ශබ්දයෙන් ගන්ධයට නැවත නැවත බලන්න පුළුවන්. මොකද ඒවා අරමුණක් පාසා වෙනස් වෙනවානේ. කයට කොහොමද ඒක ගන්නෙ? කය මව කුසින් බිහුණ කයම ජීවිත අවසානය දක්වා තියෙනවා. ඒ නිසා නැවත නැවත බලන්නේ අත දිගාරිනකොට, අකලනකොට, ඉරියව් මාරු කරනකොට, පයින් යනකොට, ඉඳ ගන්නකොට, හිට ගන්නකොට එහෙම ඉරියව් මාරු කරලාද? කොහෙදකට අර ක්ලේශයන් උපාදානය නොවී අවසන්නෙම කෙලෙසුන්ගෙන් මිදී විද්‍යාමුක්තියකට පාරක් එකේ තියනවාද? මේ එක භාවිතා කරනකොට වර්තමාන මොහොතේම විද්‍යාමුක්තිය සියල්ල ලැබෙන්නේ නැහැ. නමුත් ආරම්භ වෙන්න ඕන. එකක් පාසා විද්‍යාමුක්තිය ආරම්භ වෙන්න ඕන. හෙවත් අවිද්‍යාව දුරු වීම. අවිද්‍යාව දුරු වීමටම විද්‍යාමුක්තිය කියලා කතා කරනවා. එනිසා අපිට මේක අපි තුළ සිදුවන සිද්ධියක් වශයෙන් තව ටිකක් එහාට ගලප ගන්න බැරිද? මේ පමාද විහාරී සහ අපමාද විහාරී බව අපට තේරෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට. අපි ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම හිතමුකෝ. ඉපදිලා දරුවෙක් වශයෙන් ඉගෙනගෙන මුදල් හදල් උපදා රැකියාවක් කරගෙන ඊට පස්සේ කෑම බීම ඇඳුම් පැළඳුම් ආවාස නිවාස යාන වාහන ගත්තොත් මොනවද අඩු? එහෙමයි අපි හිතන්නේ. ඒ විදිහට අපිට අනාගතයේ මේ සේරම ලැබුණාම සැපතියේ ඉහළින් කියලා අපි උපකල්පිතීය මතයක ඉන්නවා. හැබැයි ඔක්කොම ලැබපු අයටවත් කවදාවත් ඒක ලැබුණේ නැහැ. මොකක් හරි අතෘප්තියක් තියෙනවා. මේ ටික ලබන්න ගියාපුවාම හොයන්න ගියාපුවාම සිහිය නැතුව ගිහින් චිත්තාභ්‍යන්තරය තුල අවුලක් හටගන්න බව, අවුල වැඩි දියුණු වෙන බව. ඒ අවුල ලෝභ දේශ මොහ නම් වූ මූල තුනක් වශයෙන් විස්තර කරන බව සහ අල්ලා ගැනීම 100ක් ඇති වුණොත් දුක් 100ක් ඇති වෙනවා කියන පදේ යටතේ දුක් වලට හේතු එක්රැස් වෙනවා වැඩි බව තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. එහෙනම් පිටපැත්තට යමු වුණා වූ පෘථග්ජන මාවත තුළ මිනිසුන් හදාගන්නේ දුක් සංඛ්‍යාව වැඩි කර ගැනීමක් අවසානයේ තේරෙවි ජීවිතය අප්‍රතිමත් මොකද්ද අඩුවක් තියෙනවායි කියලා. ඒ නිසා ඊට වඩා ඒ බාහිර වශයෙන් පුද්ගලයා ලබන දියුණුව සහ ගන්න මාර්ග වලට එහා ගිය පුද්ගලයා බෙදා දැක්වීමෙන්, පුද්ගලයා විමර්ශනය කිරීමෙන්, පුද්ගලයාට මුල් වන ඒකකයේ පැහැදිලි කිරීම තුළ වෙනත් ගමනක් යන්න බුදුන් වහන්සේ මේ ජීවිතේම සකස් කරලා දෙනවා. කෑම්බීම් අමතක කරලා යුතුයකම් අමතක කරලා යවෙන ගමනක් යන්න නෙමෙයි. ඒවා කරන ගමන් කාටවත් නොපෙනෙන ඇතුළතින් වෙන ගමනක් යන්න. අර කරන වැඩේ අනිත් අය වගේම තමයි. කන එක බොන එක අනේක රැකියා කරන එක හරි හම්බ කරන එක අනිත් ඒවා වගේම. අනිත් අය එක්කමයි වැඩ. නමුත් සදහම් තේරුම් ගත්තේ නැති පුද්ගලයා මේ තුළ මේ වැඩේ තුළ අපමාද විහාරී, සදහම් තේරුම් ගත්ත පුද්ගලයා මේ වැඩේ තුළම අපමාද විහාරී. එතකොට ඒක අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තියෙන එකක් නේද? පුද්ගලයා කරන වැඩ එකක්මයි, නමුත් ඇතුළතින් ක්‍රියාමාර්ගය වෙනත් එකක්. එහෙනම් අපට පමාද විහාරී වෙන්න සතියක් ඕන නැහැ.
අපමාදී විහාරී වෙන්න සතියක් ඕන. එහෙනම් අපට තේරෙන්න වෙනවා අපි තුල ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල නැත්තම් පව තුල පින තුල ධානය තුල වෙමින් පවතින්නේ කුමක්ද? සංසාර විමුක්තිය හම්බ වෙනවද? අපමාද විහාරී වෙලා තිබෙනවද? එහෙම නැත්නම් නැති සසරක් තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය තුළ තුන් පැත්තකට යන්න අත්තිවාරන් දමමින් ඉන්නවාද? හේතු ඉතුරු කරමින් ඉන්නවාද? අපට තේරුම් ගන්න බැරි ගැටලුවක් තියෙනවා. අපි හිතන් ඉන්නවා අපි ලෝකෙට එන්නත් ඉස්සලා අපාය තිබුණා. දිව්‍ය ලෝකත් තිබුණා, බ්‍රහ්ම ලෝකත් තිබුණායි කියලා. නමුත් මම දකිනවා මිනිසුන් විසින් කරන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් තමයි මරණින් එහා පැත්තට අපායට යන්නේ, දිව්‍ය ලෝකෙට යන්නේ, බඹලෝ යන්නේ. ඒ තුනටම යන්න වෙන්නේ මිනිසුන් කරන ක්‍රියාමාර්ගයත් තුළ මිනිසුන් සසරක් හඹ හදන නිසා සහ පමාද විහාරී වාසය කරන නිසා. එනට එහෙම අපට තේරෙන්නේ නැහැ. අපි මේ මව්පියන් එක්කලා ඉන්නවා, ගෙවල් දොරවල් හදන් ඉන්නවා, නෑදෑයෝ එක්කලා ඉන්නවා වගේ. ප්‍රේතයෝ කියන සත්තුත් එහෙමයි, දෙවියොත් එහෙමයි, බ්‍රහ්මයොත් එහෙමයි කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. ඔවුන් සහ අපි අතර තියෙන මූලික වෙනස්කම් පිළිබඳ අවබෝධයක්වත් බොහෝ දෙනාට නැහැ. ඒක මේවා ඇහැට බලන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් සුතමේ ඥානයක් තුළ, චින්තාමේ ඥානයක් තුළ තේරුම් ගන්න පුළුවන් දෙයක්. එනිසා අපට මේ කාලය තුළ ඔය ඔක්කොම කතා කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ මෙතන අපි බලමු දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. මේ පමාද විහාරය කියන්නේ මොකද්ද කියලා. එතකොට පමාද විහාරියේ නම් එතන තියෙන්න ඕන අසිහියක්. අපදමාද විහාරිය තුළ සිහියක් තියෙන්න ඕන. අන්න එතකොට අර සතිපැත්තට යනවා අපමාද විහාරණය. මේ සම්බන්ධයෙන් ඔබට තේරෙන්නේ කුමක්ද? ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ ගන්නා වූ අරමුණක් තුළ ඔබ කරමින් ඉන්නේ මොකද්ද? මොකවත් තේරෙන්නේ නැහැ සමහර විට. රූප පේනවා, ශබ්ද ඇහෙනවා කියලා කියයි. නමුත් තථාගතයන් වහන්සේ මේ පිළිබඳ ඇතුළත විවරණයක් දෙනවා. මේ තුළ සිදුවෙන දේ. මේ සිදුවෙන දෙයට කියනවා මාර බන්ධනය. මේ තුළ සිදුවෙන දෙයට කියනවා සංයෝජනය. මාර බන්ධනයට හසු වෙන්නේ හෝ සංයෝජනය වෙන්නේ සිහිය තියෙන නිසා නෙවෙයි. සංයෝජන කියන වචනේට මොකද පෙන්වන්නේ? සසරට බැඳෙනවා. එහෙනම් අපි සසරට බැඳෙන්නේ ජීවිතේට මේක වතාවක් නෙවෙයි. රස්සාව නිසා නෙවෙයි. සිත නිසා, සිත පාවිච්චි කරන ආකාරය නිසා මොහොතක් ක්ෂණයක් පාසාම මේ සංයෝජනය සිදු වෙනවා. අන්නේ සංයෝජනය නිසා තමයි අපට මරණින් මතුට දුගතිගාමිත්වයක්, කාම සුගතියක්, එහෙම නැත්නම් බබලවක් පවතින්නේ මේ මොහොතේ මේ ප්‍රමාදයේ සිදු වෙන නිසා, සසරට බැඳෙන නිසා කියලා. ඒ සසරට බැඳීම තමයි ප්‍රමාදය. දැන් මෙන්න මේ සසරට නොබැඳී ඉන්නට තමයි අපට සිහිය නැත්තම් අප්‍රමාදය ඕන වෙන්නේ. එහෙම ගැඹුරු දහමක් අපට ජාතක කතාවක් තුළ, බුද්ධ චරිතය තුළ ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අප පිළිබඳ විවරණයක් තුළ මේ ශාස්ත්‍රීය විවරණය තේරෙනකොට අපිට තුළ මෙහෙම දෙයක් වෙනවා නේන්නම් කියන එක පිළිගන්න වෙනවා. එතකොට මොකද්ද මේ වෙමින් පවතින දේ? වෙමින් පවතින දේ ජීවිත කාලයේ අවුරුදු 70ක් 80ක් 100ක් වුණාට තියෙන්නේ උපත් එකයි මරණ එකයි වුණාට දිනපතා මොහොතක් පාසා ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට අරමුණු ඉපදිනවා, මැරෙනවා. අපි අරමුණක් තුල කටයුතු කරනවා. මුළු ජීවිතේම අරමුණක් තුල අපි ඉන්නේ.
මේ අරමුණෙන් ඊළඟ අරමුණට යනවා. මේ අරමුණ තුළ අපි කැමති පරිදි බෙදා හදා ගන්නවා, අගයන් එකතු කරනවා, අඩු වැඩි කරනවා. ඒ කැමති පරිදි බෙදා හදා ගන්න අගයන් එකතු කරන්න යාම තුළ ඒවත් එක්කලා ඇලීමක්, මුලාවක්, ගැටීමක්, මුලාවක් ඇති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපට බාර දීප එකක් හරි නෙමෙයි. අපි විසින් කරගන්න දෙයක්. මෙන්න මේ ඇලීම, මුලාව, ගැටීම, මුලාව නම් වූ කාරණය තුළ සංයෝජනය හට ගන්නවා. එනිසා මේ සසරට අපේ අම්මා, අපි තාත්තා අපිව බැන්දෙව්වේ නැහැ. අපි තමයි පමාද විහාරී වෙමින් සසරට බැඳෙන්නේ. ඒකට මොකක්ද කියන්නේ? ඒක කොහොමද සිදු වෙන්නේ? දවල්ට එක වතාවයි, රාත්‍රියට එක වතාවයිද, අවුරුද්දට එක වතාවයිද? නැත්නම් ඇහැ තුල එක වතාවයිද? එහෙම නැත්නම් අරමුණක් තුල එක වතාවයිද? අරමුණ කිව්වහමත් පැයක තියෙන කාලයක් නෙමෙයි. ඇසට ගත්ත රූපය මුල් කොට ගත්ත වේදනා සංඥා සංකාර පහක් තුල, කනට එන ශබ්දය මුල් කොට ගත්ත වේදනා සංඥා සංකාර පහක් තුල. මේක තමයි එක වතාව කියලා මම පෙන්නන්නේ. මේ එක වතාව තුල මිනිසුන් තුල සිදුවෙන මෙන් පවතින දේ මොකක්ද? ඒ අදාළ ක්‍රියාකලාපයට කැමති වීම හෝ අකමැති වීම, ඇලීම හෝ ගැටීම කියන කාරණේ. එතකොට ඒකට බුදුන් වහන්සේ වදාහරනවා ඇති වී නැති වෙන්නට පෙර අල්ලා ගැනීම, හේවත් මමත්වයෙන් ගැනීම. මොකද්ද දැන් මමත්වයෙන් ගන්නෙ? අසකරණාසය දිවකය නම් උදරවල් භාය තුල ඒ මොහොතේ උපදින අරමුණ මුල් කොටගත්, අරමුණේ විශ්ලේෂණය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ, රූප වේදනා සංඥා සංකාර පහ. මෙන්න මෙතනදී අපට මාර බන්ධනය, සංයෝජනය කියන එක වෙන බව අපට අම්මා, තාත්තා, ගුරුවරු, අධ්‍යාපනය කියලා දෙන්නේ නැහැ. අපිම මාරයාට බැඳෙන බව, සසරට බැඳෙන බව සහ අනාගත පැවැත්මක් සඳහා අවශ්‍ය හේතුවක් චිත්ත අභ්‍යන්තරයට බැසගන්ට අරින බව ළමයි දන්නෙත් නැහැ, ලොකු අය දන්නෙත් නැහැ. නමුත් දහම් පෙළ තුළ උගන්වනවා මෙන්න මෙහෙම වැඩක් සිද්ධ වෙනවා, මේකට පමාද විහාරී කියනවා, නැත්නම් පෘථග්ජන කියලා කියනවායි කියලා. තව ටිකක් එහාට යනකොට ඒක ශාස්ත්‍රීය ධර්ම පෙළකින් පෙන්නනවා. ඔය අපි නිකන්නේ කතා කළේ. ඇසට හම්බ වෙන රූපේ නැමැති අරමුණ තුළ, කනට හම්බ වෙන ශබ්දේ නැමැති අරමුණ තුළ, මෙසේ දොරවල් හයෙන් ගන්න, පහෙන් ගන්න අරමුණ සහ බාහිර වශයෙන් එන අරමුණ තුළ තම තමන්ට කැමති පරිදි ඒ අරමුණ සමග ඇලී, මුලාවී, ගැටී, මුලාවී අරමුණ නැසී ගියත් අනාගත පැවැත්මකට හේතුවක් තබා අවසන් කරන බව පෙන්නනවා. මේක මිනිස්සු සවිඥානිකව කරන දෙයක්, ගස්වැල් සජීවී වස්තු අවිඥානිකවම කරන දෙයක්. ඕනෑම දෙයක් මම දැකලා තියෙනවා මොකක් හෝ ක්‍රමයකින්. වැලකින්, අලයකින්, කොළයකින්, බීජයකින්, අත්තකින් ඊළඟ පරපුරක් හදන්න ලෑස්ති වෙලයි තියෙන්නේ. අවිඥානික වස්තු. සවිඥානික වස්තුත් මිනිස් වර්ගයාත් ඊළඟ පරපුර ආකාර දෙකකින් හදනවා. දැන් මඤ්ඤොක ගස් මම දැකලා තියෙනවා. මේ ලියනුත් පැල වෙනවා. නමුත් අලිනුත් පැල කරන්න පුළුවන්. ඇටත් හැදෙන ඇටනුත් පැල කරන්න පුළුවන්. ඒ වගේ මිනිස් වර්ගයා දරුවන් වශයෙන්ුත් අනාගත පරපුර හදනවා. තමන් එක්කස් කරන කර්ම වශයෙන්ුත් තමන්ට අනාගතයක් හදනවා. නමුත් ඉතින් තමන් දරුවන් හදන එක තමයි මේ කෙසෙල් ගසකින් කුරුල්ල එන්න වගේ පුනර්භවය කියලා කියන අයත් මේ රටේ හිටියා. නමුත් නැවත වීම කියන එකනේ පුනර්භව කියන්නේ. ඒක ඔය ජීවිත දෙකක් ඔස්සේ මව්ගෙන් පියාගෙන් දරුවන්ට ගන්න බෑ. අරමුණක් තුල නැවත වෙන්න හේතු ඉතුරු වෙන්නේ.
අරමුණ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදුවෙන්න පුළුවනි. ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදුවෙන අරමුණ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනු ලබන්නේ අරමුණ තුළ ඇති වෙන විවිධ ක්‍රියාකාරීත්වයක් වශයෙන්. අරමුණට රූප රූපය කියනවා, අරමුණට ශබ්ද රූපය කියනවා, අරමුණට ගන්ධ රූපය කියනවා. එම හයක් තියෙනවා. එකයි වෙන්නේ. ඒක විඳිනවට වේදනා කියනවා. සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒක හඳුනනවට සංඥා කියනවා. රූපයේ, වේදනාවේ, සංඥාවේ තියෙන විවිධත්වය අනුව ඇලෙනවට ගැටෙනවට සංකාර කියනවා. මේ හතර දෙනා හතර පැත්තට ගිහින් කරගත්ත වැඩ ටික හඳුනා ගන්නවට විඥාන කියනවා. මේකට ඒකකය කියලා කියනවා ජීවිතේ. නැත්නම් අභිධර්මය කියලා කියනවා. මෙන්න මේක මෙහෙම වෙනකොට අපිට පමාද විහාරී නැත්නම් මාර බන්ධනය මෙතන එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ස්කන්ධ පහටගෙන නැසෙද්දී අනාගත ඵලයක් උපදින්න හේතුවක් හොරෙන් හංගනවා. මේ හොරෙන් රංගනවට කියනවා කර්ම රැස් කරනවා. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. අපුණ්‍යාභි සංකාර, පුණ්‍යාභි සංකාර, අනිජ්ජාභි සංකාර. සමානයි අවිද්‍යාපත්‍ය සංකාරා. තව පෙළකින් අරන් පෙන්නනවා මේක අරමුණක් තුල ස්වභාවිකත්වයෙන් එහා යන හැටි. ඇස තුළ මේක එකතු වෙන එකට අරමුණට ස්පර්ශ කියනවා, විඳින එකට වේදනා කියනවා, ඇලෙනවට තණ්හා කියනවා, දැඩිව ගන්නවට උපාදාන කියනවා, හේතු ඉතුරු කරනවට භව කියනවා. මෙන්න පමාද විහාරේ. මෙන්න සිහිය නැතිකම. දැන් එහෙම තේරෙනවා නම් ඔබට ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, රූපය තුලත්, ශබ්දය තුලත්, ගන්ධය තුලත්, රස තුලත්, පව තුලත්, පින තුලත්, ධානය තුලත් මේ නැසෙන විට උපාදානය කොටකට අවසන් කිරීම නැමැති කාරණෙන් පමාද විහාරීව සසරට බැඳෙන බව, ඒක පමාද විහාරී බව, අපි අතින් සුදුන වරද බව, සිහිය නැති නිසා වෙන බව තේරෙන්න ඕන. දැන් මේකෙන් මිදෙන්න තමයි ඊට පස්සේ අපට ඒ මොහොතක අප්‍රමාද විහාරී වෙන්න ඕන. අන්න අප්‍රමාද විහාරී වීම තුළ මා දකිනවා රූපකාය, ශබ්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය, ධම්මකාය, කාය අනුව බලන්න පුළුවන්. එකයි බලන්න පුළුවන්, හයම බලන්න බෑ. එහෙම බැරි නම් ඔබට ඒක යම්දින වේදනාව, සැප දුක් උපේක්ෂා වේදනාව ආත්මද අනාත්මද බලන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව නිසා උපදින ලෝභ දේශ මොහ අනුව බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් එතනින් එහා පැත්තට මේ නිසා හට ගන්නා වූ ධම්ම ගොඩක් තියෙනවා. නීවරණ තියෙනවා, චතුස්සත්ත්‍ය තියෙනවා, පටිච්චසමුප්පාද නිරෝධය තියෙනවා, අප්‍රමාද තියෙනවා, ඕන එකක් තියෙනවා. ඒ ධර්මතා අනුව බලන්න පුළුවනි. ඒ ඕනෑම එකක් ධර්මතා එකකින් බලන්න පුළුවනි. නීවරණ නම් ප්‍රහාණය අනුව බලන්න පුළුවනි. දුක නම් හේතුව දැකලා නිරෝධය සහ මාර්ගය අනුව බලන්න පුළුවනි. පටිච්චසමුප්පාදේ නම් අලෝලය දැකලා පටිලෝමයේ බලන්න පුළුවනි. එහෙමයි ධම්මානුපස්සනාව විග්‍රහ කරලා තියෙන්නේ. මුළු ධර්මයේම අඩංගුයි ඒකට. මේ සේරම බලන්න පුළුවන් නේද අපිට? ඒ නිසා එකකින් සියල්ල සිදුවෙන කාරණේ තේරුම් ගන්න නේද අපට වෙන්නේ? එතකොට මෙන්න මේ එක මොකක්ද අපි ළඟ? ඒක සඳහා අපට අවස්ථාව ලැබෙන්නේ වර්තමානයේ. වර්තමානයේ සඳහා අවස්ථාව ලැබෙන්නේ නින්දෙන් මෙහා පැත්ත ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් මේ වර්තමාන මොහොතේ ලෝකෙට එකතු වෙන අවස්ථාව. ඒ නිසා මා දකිනවා අර සාදුබන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශේතු කියලා භික්ෂුන් වහන්සේ නමක් ඇවිදින් ස්වාමීනි මට ඔය සතර සතිපට්ඨානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි තියෙන ඔක්කොම වණ ටික කෙටියෙන් කියන්න කියලා කියපු වෙලාවක් තියෙනවානේ. අවුරුදු 45ක්ම කියපු බණ ටික කෙටියෙන් කියන්න කියලා තියෙනවා. එතකොට අර ඔක්කොම දේවල් කෙටියෙන් කියන එකක් තිබිලා තියෙනවානේ.
කෙටියෙන් කීමේදී උපාදීයමානෝ බික්ඛු බද්දෝ මාරස්ස පමාවයි පමාද විහාරී. අනුපාදීයමානෝ මුත්තෝ මාපිමතෝ කරන්නේ නම් අපමාද විහාරී. මඤ්ඤමානෝ බික්ඛු බද්දෝ මාරස්ස පමාද විහාරී. ඒ මොහොතම අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ අපමාද විහාරී. පමාද විහාරී කියන එකේ සතිය නෑ. සතිය තියෙන්න ඕන අපමාද විහාරී. මෙන්න මෙහෙම මේක ඔය අපබ්‍රංශයක් තුලින් අවුල් ජාලයක් තුලින් ලෙහා ගන්න ගිහින් ඔළුව නරක් කරගන්න නැතුව ඔබ තුල සිදුවෙන්න ඕන කාරණෙන් තේරුම් ගන්න. දැන් එහෙනම් අන්න බුදුබණ තේරෙන්න පෙර අපි අපතුල වෙමින් පවතින දෙයට පමාද විහාරී කියනවා. ඒකට සතිපට්ඨානයක් නැහැ. ඒක භවගාමී. ඒක බුදුන් වහන්සේ වදාළ පාරේ යන්නේ නැහැ. අන්න මේක ගත්තොත් ඔබට හරියට බුදුරජාණන් වහන්සේ වදාළ පොරොන්දු පරිදි මේ ප්‍රතිඵල හම්බ වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ප්‍රතිඵලදායකයි කියලා ලෝකෙට ඔප්පු කරන්න පුළුවන්. ධර්මයේ සත්‍යයි කියන එක. ධර්මයේ සත්‍යයේ බවට සාක්ෂිකරුවන් බවට පත්විය හැක්කේ ඔබට දෙවියන් යදීමෙන් දෙවියන්ට බුදු ශාසනය බාර දීමෙන් අනාගතේ ප්‍රාර්ථනා කිරීමෙන් නොව අනුගමනය කොට ඔබගේ චිත්ත අභ්‍යන්තරයේ හිස් කොට ගැනීමෙන් නික්ලේශී පුද්ගලයෙක් වීමෙන්. එහෙනම් කොහොමද එහෙම වුනේ? බුදුන්ගේ බණ ආසා බුදුන්ගේ ධර්මය ආසා කියලා අපට බය නැතුව කියන්න පුළුවනි. එඩිතරව කියන්න පුළුවනි. නිසා මේ ගමන පටන් ගන්නවට මාර්ගස්ත වෙනවායි කියලා කියනවා. ප්‍රතිඵල ඉවර කරනකන් යන්න තියෙනවා. එතෙක්ම අනුගමනීය ප්‍රතිපදාව අපමාද විහාරී ආරම්භ කරන්න වෙනවා. ආපහු යන්න ඕන නේද? මම සාමාන්‍යයෙන් මෙහෙමත් කියනවා. ගමනක් යනවා. පාරවල් 4 පැත්තටත් තියෙනවා. එක පාරක යනවා අහල්නේ බලන්නේ නැතුව. කිලෝමීටර් 60ක් 70ක් යනවා. වැරදිලා පාර. ඒ වගේ පුතග්ජන පුද්ගලයා අවුරුදු 60ක් 70ක් ජීවත් වුණායි කියලා කියන්නේ පමාද විහාරීව අවුරුදු 70ක්ම ගෙවලා. දැන් එකතු කරගත්ත කුණු ටික නැත්තම් ගිය දුර කිලෝමීටර් 70ම ආපහු එන්න ඕනේ. අතුරු මාර්ග නැහැ. නිවැරදි කරගන්න. ඔය ඇලෙන කරුණු 10 නම් 10ම අයින් කරගන්න ඕනේ. මේ නිසා මහලු බවට පත් වී බණ අසන්ට යාම අපේ සමාජයේ තිබෙච්ච පෙරදිරිතක් අවුරුදු 50ක් 60කට පෙර 100කට පෙර. නමුත් මේක අනුකරණය කරන්න අනුගමනය කරන්න එපා. තරුණ පරම්පරාව හෝ දරු පරම්පරාව. මේක වැරදිලා යන පාර. මේ පාර පටන් ගන්න අවුරුදු 5 10 15 20 වෙනකොට. එතනින් එහාට පමාද විහාරී නම් පාර වැරදිලා දුක්ගොඩකටම තමයි යන්නේ. මේ රැකියාව කරන ගමන්ම යුතුයකම් ඉටු කර ගමන්ම නිවැරදි පාරේ යන්න පුළුවන් නම් එහෙනම් අර දුක් වලට හේතු සංඛ්‍යාව ටිකයි තියෙන්නේ. ඒ ටික අයින් වෙනකොට වෙන නැහැ. ජීවිතය තුළමනේ බුදුසමයේ මේ සැනසීම නිවීම ලබා දෙන්නේ. අපි හිතන් හිටියට මරණයෙන් එහා පැත්තේ තියෙන නිවනක් අනාගත බුදුහාම ලබන වෙනම ලෝකයක් කියලා. නීවරණ පදේ විග්‍රහ කරගත්තා නම් හොඳට තේරෙනවා. ඒවා සිතට ඒම නිසා වැසෙන්නේ නිවීම. එහෙනම් ඒවා සිතින් ඉවත් කරගත්ත විට එතන හොයන්න යන්න ඕනේ නැහැ. ඒකට තමයි කියන්නේ. නිවීම වෙනකොට අවුලටපත් වී ප්‍රශ්න වලට විසඳුම හොයන අපට අවුලට හේතු නැතුවම ප්‍රශ්න වලට වෙන විසඳුම් හොයන්න වෙන එකක් නැහැ. බාහිර ලෝකේ තියෙන ප්‍රශ්න පවතින පරිදි උපේක්ෂා සහගතව ඉඳලා ගන්න වෙයි හැමෝටම. අනන්න දොරන්න වැළපෙන්න පහර ගහන්න යන්නේ නැතුව. නමුත් වෙනත් විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරෙයි මූලික විසඳුම. මේ සඳහා මොකක්ද අපට කරන්න තියෙන කාරණේ? වර්තමාන අරමුණ හටගෙන නැසෙන කාලයේදී අරමුණට ඇලී ගැටි අනාගත ඵලයක් උපදින්නට හේතු තබා අවසන් කිරීම වෙනුවට අරමුණට නොඇලී නොගැටි අනාගත ඵලයක් උපදින්න ඉතුරු නොකර අවසන් කිරීමට මෙතෙන්ට සිහිය ගේන්න ඕන. මම කිව්වේ ඇලී ගැටි අවසන් කරන හැටි තණ්හා උපාදාන භව එහෙනම් අවිද්‍යා සංකාර. ඔකේ පොතේ බලන්න එපා, ජීවිතය තුළ බලන්න එපා, අරමුණක් තුළ බලන්න උත්සාහ කරන්න. රූපය තුළ, ශබ්දය තුළ, ගන්ධය තුළ. මේකට තව මුලිනුත් කැලලක් තියෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා. ඇහි කනේ නාසයේ දුවේ. නමුත් මේක නොකරන්න කියලා කියන්නේ. ඇලෙන්න එපා, ගැටෙන්න එපා, අල්ලා ගන්න එපා, මමත්වෙන් ගන්න එපා. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන උපාදාන නිරෝධ භව නිරෝධෝ. මෙන්න මේකට අප්‍රමාදය කියනවා. අප්‍රමාද මෙහෙම තත්ත විපස්සති අරමුණෙන් අරමුණට මෙහෙම බලනවාට කියනවා අප්‍රමාද විහාරේ.
දැන් පරණ පාරේ යන්න නෙමෙයි සිහිය තියෙන්න ඕන ඒකෙන් මිදෙන්න. සසර හදන්න නෙමෙයි සිහිය තියෙන්න ඕන සසරෙන් මිදෙන්න. සංයෝජන වෙන්න නෙමෙයි සිහිය තියෙන්න ඕන සංයෝජන නොවෙන්න. දැන් ඔබට එක නේද වැඩෙන්නේ. දැන් එක වැඩෙනකොට කය අනුවත් වැඩේ, වේදනා අනුවත් වැඩේ, චිත්ත අනුවත් වැඩේ, ධම්ම අනුවත් වැඩේ, බොජ්ජංගත් වැඩේ, තව අනික්වත් වැඩේ. හැබැයි අරමුණ අවසානයේදී තණ්හා උපාදාන භව වීමට අවිද්‍යා සංකාර කියලා කියනවා. තණ්හා උපාදාන භව නැති වුනහම ඔබ බලාපොරොත්තු වෙන තැන තියෙනවා. ඒක තමයි විද්‍යා විමුක්තිය. අන්න ප්‍රතිඵලය. මොහොතින් මොහොතම මේ වැරද්ද හැදෙනකොට අතන තමයි ඵලය. අපට ඵලය ගැන කතා කරන්න නෙමෙයි තියෙන්නේ. අපි මේ වැරද්ද හදන්නයි තියෙන්නේ. ඒක ස්වභාවයෙන්ම ඊට පස්සේ හම්බ වෙන කාරණයක්. එනිසා බුදුරු දේශනා කළ මේ දහම් කරුණ මිනිසාගේ චිත්තාභ්‍යන්තරයේ සිදු වෙන්නා වූ වරදක් මුල් කරගෙන මිනිසා දුකටපත් වෙන බව සහ ඔහුට සිහියෙන් කටයුතු කර මේ වරද හදාගන්න පුළුවන් නම් ඔහුට පාපයෙන් භවයක්, පිනෙන් භවයක්, ධානෙන් භවයක් හෙවත් මේ භවගාමිත්වයක් බුද්ධෝත්පාදයකින් එහා පැත්තට හදන්න ඕන නැහැ. එතකොට එහෙ ගිහිල්ලා ආපහු කොහේ හරි කරකිලා මෙහෙ එන්න වෙනවා. බුද්ධෝත්පාදයක සදහම් හමු වෙන තුරුම මේ පාර කියලා දෙන්න කෙනෙක් නැත නිසා. ඒක තුළ මොහොතෙන් තිබෙනා වූ අභියෝග ගැහැට කොපමණද කියන්න බෑ. නමුත් ලබාගත් ජීවිතය තුළ මේක තේරුම් ගන්න පුළුවන් නම් සසරක් හදනව වෙනකොට සසරක් නොහදා ඉන්න පුළුවන්. සසර හදන්න නෙමෙයි සිහිය තියෙන්න ඕන. සසර නිමා කරන්න. ඒ නිසා අපි බරපතල ග්‍රන්ථයක් විදිහට ලොකු උපතක් විදිහට පාවිච්චි කරන්නේ නැතුව පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයට බවටපත් වෙන්නේ සතිය නැති නිසා. උපාදානය වුණු වරද මතුවෙන විට යලි උපාදාන නොකර අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ සතිය තියෙන නිසා. එතකොට ඒ සතියට අප්‍රමාදය කියනවා. මේ අපමාද විහාරී බව බුදුසාම සසුනෙහි ආර්ය පුද්ගලයන් සතු අනුගමනීය ප්‍රතිපදාවක්. අනිත් අයට ඕක වචනයක් විතරයි. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්. නිවනටත් එහා දැනුම තියෙන්න පුළුවන්. නමුත් දසමකින්වත් අපමාද විහාරී වෙන්න තේරෙන්නේ නැහැ ප්‍රායෝගික නොවුනොත්. මේක ලිවීමෙන් කියවීමෙන් පාඩම් කර ගැනීමෙන් දැනීමෙන් වෙන්නේ අනිවාර්යෙන් ප්‍රායෝගික වෙන්න වෙනවා. ප්‍රායෝගිකවට කියනවා ධම්ම අනුධම්ම පටිපදා. ධම්ම එක ස්කන්ධ පංචකයක්, ඊළඟ ස්කන්ධ පංචකයක අනුධම්ම. පහෙන් පහටම අනාත්මය බලමින් කර්මශය කරන්න ඕන. මෙන්න සතිපට්ඨානෙන් වෙන දේ. විද්‍යාය මුක්තිය. ඉතින් ඕක තේරුම් ගන්න. ඒක තමයි බුදුරජාණන් අවුරුදු 45ක් දේශනා කරලා තියෙන්නේ. ඔබට නොතේරෙන ජාතක කතාවත් වල දිග සූත්‍රයක් තුළ ඔක හොයන්න යන්න නැතුව අපමාද විහාරී, පමාද විහාරී තුළ තේරුම් ගන්න බලන්න. එහෙම නැත්නම් මඤ්ඤමානෝ කෝවික්කෝ බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තුළ තේරුම් ගන්න බලන්න. ඔබ තුළ සිදුවෙන සිද්ධිය තුළ තේරුම් ගන්න බලන්න. අනතුරු ඔබට මේ කියන සිහියෙන් කටයුතු කිරීම නම් වූ කාරණය තුළ ඔබ ආපහු යන්නෙක් වෙනවා. මේ ආපහු යනකොට මොනවද ඒක ලැබෙන්නේ? මට පේන්නේ ලැබෙන්නේ ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්. ඒ වශයෙන් වෙනවා අරුණාම ලැබෙන දේ ගැන මම කතා කරන්න කැමති නෑ. මොකද ඒක මෙහි වචන වලින් ගන්න බෑ. හැබැයි නැත්තේ නෑ. Tamanට තේරෙවි. කැපිච්ච පණුවෙක් වගේ ඇස් දෙක රතු කරගෙන ප්‍රතික්‍රියා දක්වන උඩපණින පුරුද්ද නැතුව ලෝකේ පෙරළුණත් අනිත් පැත්තට Tamanට හෙලවෙන්නේ නැතුව ඉන්න පුළුවන් බව. මොනම කම්පනයක්වත් නැති බව තේරෙන්න ගන්න දැනෙවි. මේක නේද මම මේ හෙව්වේ කියලා. ඉගෙනගෙන සල්ලි දීලා ගෙවල් දොරවල් හදාගෙන මේක නේද මේ හෙව්වේ, මේ පාරෙන් මේක හම්බ වෙන්නේ නැහැ නේද කියලා තේරෙයි. ඔක උගතුන්ට සල්ලි වලට පමණක් හම්බ වෙනවා නම් කවදාවත් දුප්පත් මිනිසුන්ට හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ සඳහා වෙනම ප්‍රභේදයක් තියෙනවා. උගත්කම, ලොකුකම, ධනවත්කම නෙමෙයි. මේක තේරුම් ගන්න අවශ්‍ය ප්‍රඥාවන්තකම. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කතාවකුත් නැහැ. එනිසා කෝටි සංඛ්‍යාත මිනිසුන් අතර ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් බෞද්ධයින් කියන්නේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර ථෙරවාදී බෞද්ධයින් කියන්නේ තවත් ටිකක්. ඔවුනුත් අතරත් ප්‍රඥාවන්තයින් කියන්නේ බුදුන් දෙසූ දහම වටහා ගන්න පුළුවන්, පටිසෝතගාමී වෙන්න පුළුවන්, සතිය වඩන අය.
දහම්මැස පාදා ගන්නට අවශ්‍ය කරුණු පැහැදිලි කරගනිමින් මේ සතිය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න, ප්‍රායෝගික වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පුණ්‍යානුමෝදනාය මෙසේ සඳහන් වෙනවා. මාතෘකාව සතර සතිපට්ඨානය පිළිබඳ ධර්ම දේශනාවක්. අර පාලියෙන් තියෙන දිග පොත විස්තර කරන්නේ නැතුව අපි ළඟ ස්කන්ධ පංචකය තුළ සතිය තියෙන්න ඕන කොහොමද කියලා පැහැදිලි කරන්නට මම ඔන්න කාලය ගත්තා. දායකත්වයේ මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිවර දායකත්වය දරනු ලබන්නේ වැල්ලම්පිටියේ වෙන්නාවත්තේ පදිංචි ජයන්ත පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. අරමුණ අතර මීට වසර 3කට පෙර එනම් 2018 ජූනි 20 වන දින පරලෝසපත් වුණා වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී තිලකා පෙරේරා දයාබර මෑණියන්ටත් වසර 22කට පෙර පරලෝසපත් වන්නට දුනා වූ විශ්‍රාමික විදුහල්පති ස්ටීවන් පෙරේරා දයාබර පියාණනුත් ගෞරවයෙන් සිහිපත් කරමින් පින් කැමති දැනක වෙසේ නම් පින් අනුමෝදන් කරන ඒ ජීවිතය සැපවත් කරගනිත්වා මතු භවයකදී සද්ධර්මයේ වටහාගෙනගෙන උතුම් නිර්වාණය අවබෝධ කරගනිත්වීමට හේතු වේවා කියලා තමයි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ. වචනයන්ගේ අඩුපාඩුවක් තිබුණ එක හැදුවා මම. මීට වසර 27කට පෙර පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පති සුමරසිරි වැන්දබෝනා සහ සලමන් පෙරේරා මාමණ්ඩිලාටත් සෙනරත් කුරේ ආතාටත් රූපවති පලිහේන ආච්චි කරුණාලතා කුරේ ලොකු පුංචි අම්මා ඇල්බර්ට් ඉදිරිසිංහ පී.කේ එඩ්වින් බාප්පලා ඇතුළු පරලෝසපත් සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන අතර ඒ ඥාති හිත මිත්‍රාදීන්ටත් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වී ඒ ජීවිත සුවපත් වී මතු භවයකදී සසර කෙලවර ගන්නට අවශ්‍ය සද්ධර්මය හමු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පවුල්වල සුජීවත්ව සිටින්නා වූ දෙමව්පියන්, සොයුරු සොයුරියන් සහ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනයේ පිණිස මෙම ධර්ම අවබෝධයේ හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් චතුස්සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු ආසනා වේවා. ධර්ම දේශනාව සඳහා මූලදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් සහ ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ අවබෝධයන් මත පිහිටා ඔබගේ නමින් නැසීමේ පරලෝකියා වූ මේ විදුහල්පති ගුරු යුවල ඇතුළු කොට ඇති පරලොස්සපත් සියලු මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරගන්න. ඔබ වෙනුවෙන් කළා වූ මෙහෙවරට කළගුණ සලකන්න ගෞරව දක්වන්න. පරලෝකීය ගමනේදී පින් බලාපොරොත්තු වෙන පරදත්ත උපජීවී උත්පත්තියක් තිබේ නම් පින් අනුමෝදන් කරන ජීවිතය සැපවත් කරගන්නට ලැබේවා. සැපෙන් සැපයට පැමිණ මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රතිලක්ෂණීය ගැඹුර වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මං පෙත් විවර කරගන්නට සද්ධර්ම අවබෝධයේ පිණිස හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටත් ඔබ ජීවත් වාසය කරන්නා ඔබේ අනිකුත් සෑම සියලු දෙනාටමත් මේ ධර්ම අවබෝධය, ධර්ම දානමය ආනිසංසය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හේතු වේවා. රෝග පීඩා දුරු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණයේ ගැඹුර වැටේවා. ඒ තුලින් ඔබටත් නිවන සැනසෙන ජීවිතයක මං පෙත් විවර කරගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං